If I tell you the page, මම ඔයාලට පිටු අංකය කිව්වොත් page 23, page 24 blank page එකක් නේ, හිස් පිටුවක් නේ, ඒකෙ මුකුත් ලියන්න නැහැ. පොත බැලන්ස් වෙන්න ඕන නිසා ඒක පිටුව හිස් තිව්වේ. page 23 පිටු අංක 23 හරව ගන්න. Here is the final part of unit 3. unit 3 එක මෙතනින් සම්පූර්ණයෙන් ඉවර වෙනවා. අපි unit 2 එකයි unit 3 එකයි part 1 part 2 part 3 කියලා කොටස් තුනක් මේට කලින් කරා. This is the final part. මේ අවසාන කොටස part 4. එනම් part 4 වලත් final step එකේ final stage එකේ අවසාන පියවරේ අවසන් අවධියේ ඉන්නේ. අපි බලමු මේකත් ඔයාලට දාලා තියෙන extra activity එකක් විදියට, අමතර අභ්‍යාසයක් විදියට. මාත් එක්කම කරමු. Wishings and blessings. Wishings and blessings. page 23. Wishings and blessings තේරුම ලියා ගන්න. පැතුමන් සහ ආශිර්වාදයන්. Wishings and blessings. පැතුමන් සහ ආශිර්වාදයන්. දිග පාඩමක්, පිටු 23ක් 24ක් යන ගොඩාක් දිගයි දරුවෝ. කරන්න පුළුවන් උපරිමයටත් වඩා තමයි මේ කරලා අවසානයේ කරාවිල්ල තියෙන්නේ. ඔයාලට යුනිට් 10ක් තියෙනවා. විභාගයට කලින් අපි යුනිට් 10ම ඉවර කරන්නත් ඕනේ. ඒක නිසා කරන්න පුළුවන් උපරිමය කළා කොහොම හරි විභාග කොට දාගමු. Wishings and blessings පැතුමන් සහ ආශිර්වාදයන්. මෙතන තියෙන්නේ එක එක අවස්ථාවල් වලදී අපි විශ් කරන්න හැටි. එක එක වෙලාවට අපි අපේ ආශිර්වාදය, අපේ පැතුම ලබා දෙන හැටි අපි බලමු. ඔන්න බර්ත්ඩේ. ඔන්න බර්ත්ඩේ කියන්නේ උපන් දිනයක් දා. විශ් කරන ක්‍රම දෙකයි. ওই දීලා තියෙන රූලට උඩින් ලියන්න. 1 2 දාලා ලියන්න. දෙවැනි එක රූල උඩ ලියන්න. ඉඩ නැහැනේ නැත්තම්. රූලට උඩින් ලියන්න දෙකක් තියෙන නිසා. 1. ඔන්න බර්ත්ඩේ උපන් දිනයක් දවසේ සුබ පතන්න ගොඩක් කට්ටිය දන්නේ විශ්ව හැපි බර්ත්ඩේ විතරයි. නෑ දරුවෝ. තව ක්‍රමයක් තියෙන එකත් ඉගෙන ගන්න. ලියා ගන්න මාත් එක්කම. many happy, මේ මුලාකුරු කැපිටල් වෙන්න ඕනේ නෑ, වඩා හොඳයි. මෙහෙම කරනවා නම් highlight වෙනවනේ. කැපිලා පේනවනේ. many happy returns of the day. මේක කියන්නේ බර්ත්ඩේ එකක් දවසට විතරයි, වෙඩින් එකක් එහෙම දවසට කියන්න එපා. many happy returns of the day. මේ ප්‍රීතිමත් දිනය නැවත නැවතත් උදා වේවා. බර්ත්ඩේ එකක් දවසට විශ් කරන එක ක්‍රමයක් තමයි many happy returns of the day. මේ ප්‍රීතිමත් දිනය නැවත නැවතත් උදා වේවා. කිසිම දවසක වෙඩින් එකක් දවසට කපල් එකට අතට දීලා කියන්න එපා many happy returns of the day. මේ ප්‍රීතිමත් දිනය නැවත නැවත උදා වේවා කියන්නේ උන් දෙන්නා ඩිවෝර්ස් වෙවි ආයෙ අලුත් එවුන් බඳින්න ඕන. ඒක මහා කරුමක්කාර වැඩක්. ඒක නිසා බර්ත්ඩේ එකක් දවසට විතරයි මේක කියන්නේ. many happy returns of the day. මේ ප්‍රීතිමත් දිනය නැවත නැවත උදා වේවා. දෙවැනි එක ඔය දීපු රූලෙන් ලියන්න. ඔයාලා සාමාන්‍යයෙන් යොදන එක wish you happy birthday. wish you happy birthday. සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න එකනේ wish you happy birthday. wish you a happy birthday. ඔබට සුබ උපන් දිනයක් වේවා. wish you happy birthday. මම නැවත කියන්නේ මේ පළවෙනි පාරෙන් ඉවර කරනවා. ඒක නිසා හරියට අවධානයෙන් ලියන්න. number 2. ඔන්න house warming ceremony. ඒක උඩින් තේරම ලියා ගන්න. ඔන්න house warming ceremony කියන්නේ නිවසක් ගෙවදීමේ උත්සවයකදී. ඔන්න house warming ceremony. නිවසක් ගෙවදීමේ උත්සවයකදී. ඔන්න house warming ceremony. නිවසක් ගෙවදීමේ උත්සවය කියන්නේ අලුතෙන් ගෙයක් හදලා හරි අලුතෙන් ගෙයක් අරගෙන හරි හදන්න නැතුව ගන්න පුළුවන් හදපු ගෙයක්. අලුතෙන් ගෙයකට යනකොට අලුතෙන් ගෙයක් පදිංචි වෙනකොට සුබ පතන්නේ එකයි තියෙන්නේ. may your whole family prosper forever. හරිම හැඩයි. ටැග් එකක් එහෙම ලියලා දෙනවා. ටැග් එකක් එහෙම දෙනවා නම් ඒක ලියලා දෙන්න. හරිම හැඩයි. සිංහල එකත් ලියලා දුන්නා නම් ඉංග්‍රීසි එකයි සිංහල එකයි දෙකම ඉගෙන ගන්නවා. may your whole family prosper forever. ඔබේ මුළු පවුලම දියුණුවෙන් දියුණුවට පත් වේවා. ඔන්න house warming ceremony නිවසක් ගෙවදීමේ උත්සවයකදී කියන්නේ may your whole family prosper forever. ඔබේ මුළු පවුලම දියුණුවෙන් දියුණුවට පත් වේවා. may your whole family prosper forever. ඔබේ මුළු පවුලම දියුණුවෙන් දියුණුවට පත් වේවා. third one. on the new year day. අලුත් අවුරුද්ද දවසේ
on the new year day අලුත් අවුරුද්ද දවසේ අපි දන්නෝනේ ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා. wish you a happy new year. wish you a happy new year. ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා. wish you a happy new year. wish you a happy new year. ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා. wish you a happy new year. fourth one on a funeral. අලුත් අවුරුද්ද දවසට එක්ක ආයිබෝවන් කියලා එහෙම නැත්නම් ෂේක් හෑන්ඩ් කරලා නැත්නම් පිටට තට්ටුවක් දාලා wish you a happy new year කියනවා. house warming ceremony එකේදීත් අතට අත දීලා සුබ පතන්න පුළුවන්. බර්ත්ඩේ එකක් දවසටත් පුළුවන්. මරණයක් වෙලාවට අර මැරිච්ච කාඩ් එක මෙහෙම බැඳගෙන ඉන්නවා උගේ අතක් ගලවලා අරගෙන සුබ පතනවා. මරණයක් දවසට සුබ පතන්නේ කනගාඩුව ප්‍රකාශ කරන්නේ මැරුණ කෙනාගේ ඔයා අඳුරන කෙනා ළඟට ගිහිල්ලා. මැරුණ කෙනාගේ සමීපතම පුද්ගලයෙක් ඉන්නවා නම් එයා ළඟට ගිහිල්ලා ගොඩක් වෙලාවට අතට අත දෙන්නේ පොඩි පිටට එහෙම තට්ටුවක් දාලා කියනවා මෙන්න මෙහෙම. my deepest තේරුම ඔන්න funeral අවමගුලකදී ඔන්න funeral අවමගුලකදී my deepest sympathies my deepest sympathies මාගේ බලවත් ශෝකය my deepest sympathies මාගේ බලවත් ශෝකය my deepest sympathies. number 5 when someone gets ready for a match gets ready කියන්නේ දරුවා ලෑස්ති වෙනවා සූදානම් වෙනවා. when someone gets ready for a match and match වලට පස්සේ කමා when someone gets ready for a match an exam or interview. ඔයාගේ ලොකු අම්මගේ පුතා බාප්පගේ පුතා හිච්චි අම්මගේ දූ කළු නැන්දගේ අක්කා කළු නැන්දගේ පොඩි දූ නැත්නම් උඩහා ගෙදර අයියා පල්ලෙහා ගෙදර මල්ලි මොකෙක් හරි මැච් එකකට යන්න රෙඩි වෙනකොට මැච් එකකට යන්න සූදානම් වෙනකොට ඉන්ටර්විව් එකකට යන්න සූදානම් වෙනකොට විභාගයකට යන්න සූදානම් වෙනකොට මොකද්ද කියලායි අහන්න කියන්නේ. සුබ පතන්නේ මෙහෙමයි. එක්ක good luck ජය වේවා කියන කනේ නැත්නම් wish you all the best ඔබට ජයෙන් ජය වේවා wish you all the best එක good luck නැත්නම් wish you all the best එහෙම නැත්නම් wish you all the best වලට වඩා මේක වැඩි ජයම වේවා wish you all the very best ඔය තුනම හරි කොහොම කිව්වත් ජය වේවා කියන එක තමයි කියන්නේ. ඕනම් best of luck කියන්නත් පුළුවන්. good luck, best of luck, wish you all the best, wish you all the very best. ඔයි අඳුරන කෙනෙක් ඥාතියෙක් විභාගයකට යන්න එහෙම නැත්නම් මැච් එකකට යන්න එහෙමත් නැත්නම් ඉන්ටර්විව් එකකට ජොබ් එකකට තෝරන ඉන්ටර්විව් එකකට සම්මුඛ පරීක්ෂණයකට යන්න සූදානම් වෙන වෙලාවට කියන්නේ good luck, best of luck නැත්නම් wish you all the best, wish you all the very best කියලා. number 6 when someone wins a match, passes an exam or selects for a job. ඔන්න අරක අනිත් පැත්ත. දැන් ජොබ් එකකට යන්න ඉන්ටර්විව් එකකට යන්න කලින් මැච් එකකට යන්න කලින් එක්සෑම් එකකට යන්න කලින් සුබ පතන්නේ best of luck, good luck, wish you all the best, wish you all the very best නේ. දැන් මේ 6 වෙනි එක කියන්නේ when someone wins a match. කවුරු හරි කෙනෙක් මැච් එකකට ගිහිල්ලා දිනලා එනවා. කවුරු හරි කෙනෙක් මැච් එකකට ගිහිල්ලා දිනනවා. passes an exam. O level A level ශිෂ්‍යත්ව විභාගෙ සමත් වෙනවා. or selects for a job රස්සාවකට තේරෙනවා. රස්සාවකට තේරුණාම ඒ කියන්නේ ඉන්ටර්විව් එක පාස් වෙනවා. විභාගයක් පාස් වෙනවා. මැච් එකකින් දිනනවා. congratulations. ඕනම් my congratulations කියන්න පුළුවන්. නැත්නම් congratulations කියලා කිව්වහම ඇති. congratulations සුබ පැතුම්. my congratulations කිව්වොත් මගේ සුබ පැතුම්. නිකම්ම congratulations කිව්වත් ඇති. සුබ පැතුම්. මැච් එකක් දිනුවහම විභාගයක් පාස් වුණාම ඊට පස්සේ ඉන්ටර්විව් එකක් පාස් වුණාම තමයි congratulations කියන්නේ. සුබ පැතුම්. number 7 when you do a mistake. ඔයාගෙන් වැරද්දක් වෙනවා. සමහරු කියනවා මගේ අතින් එයා බස් එකේදී යාගේ කකුල පෑගුණා.
මගේ අතින් බස් එකේදී යාගේ කකුල පෑගුණා. ඒක වැරද්දක් නෙවෙයි වල්කමක්. අතකින් කකුලක් පාගන්න බෑ. මගේ අතින් වැරදීමකින් බස් එකේදී යාගේ කකුල පෑගුණා. මගේ අතින් එයාගේ කකුල පෑගුණා. අතින් කකුලක් පාගන්න හදනවා කියන්නේ හොර වැඩකට රෙඩි වෙනවා කියන එක. අතින් කකුල් පාගන්න බෑ. ඒක නිසා මගේ කකුලෙන් එයාගේ කකුල පෑගුණා බස් එකේදී මගෙන් වැරද්දක් වුණා එච්චරයි. මගේ අතින් එයාගේ කකුල පෑගුණායි කිව්වොත් අතින් තමයි එයාගේ කකුල පාගලා තියෙන්නේ. ඒ කියන්නේ වෙන හොර වැඩකට ලෑස්ති වුණා. ඒ වගේ ඒවා කියන්න එපා. එතකොට when you do a mistake පෑන වැටෙනවා යාළුවගේ තමන්ගේ අත වැදිලා. නැත්නම් ඩෙස් එක හෙලවෙනවා තමන්ගේ අත් වැරදීමකින් යාළුවා ලියලේ ඉන්නකොට. පන්ති ඇරලා යන ගමන් යාළුවගේ ඇඟේ හැප්පෙනවා by mistake අත් වැරදීමකින්. අන්න ඒ වගේ සුළු වැරද්දක් වුණාම එක්කෝ I am sorry මට සමා වෙන්න. එහෙම නැත්නම් sorry විතරක් කිව්වත් ඇති. sorry කනගාටුයි නැත්නම් සමා වෙන්න. sorry I am sorry. වැරද්දක් වුණාම. number 8 when someone says thank you. කවුරු හරි කෙනෙක් ඔයා උදව්වක් කරාම ඔයාට thank you කියනවා. ඔයාට කවුරු හරි උදව්වක් කරොත් ඔයා කියන්නේ thank you කියලානේ. ස්තුතියි නැත්නම් thank you very much thanks a lot. බොහොම ස්තුතියි. කවුරු හරි කෙනෙක් ඔයාට උදව්වක් කරොත් ඔයා thank you කියනවා. ඔයා කාට හරි උදව් කරලා එයා ඔයාට thank you කියනවා. දැන් උදාහරණයක් වශයෙන් පිරිමි ළමෙක් තමන්ගේ බයිසිකලේ යද්දී බයිසිකලේ කැඩෙනවා. අපි හිතමු රෝදයක් ගැලවිලා විසි වෙනවා. රෝදේ ගැලවිලා විසි වුණා. දැන් තමන්ට ගෙදර යන්නත් ඕන රෑබෝත් වෙලා. උදව්වට එක්කෙනෙක් එනවා ඔයාට මේ බයිසිකලේ රෝදේ හයි කරලා දෙනවා. හරිනේ? බයිසිකලේ රෝදේ හයි කරලා දෙනවා කෙනෙක් ඇවිල්ලා. දැන් ඔයා එයාට කියනවා සිංහලෙන් අනේ බොහොම ස්තුතියි. එයා ඔයාට කියනවා ඕක මොකක්ද? ඕක මොකක්ද? එතකොට ඔයා සිංහලෙන් බොහොම ස්තුතියි කිව්වට පස්සේ එයා කිව්වනේ ඕක මොකක්ද කියලා. ඒ වගේ ඉංග්‍රීසි වලිනුත් ඔයා කාට හරි thank you කිව්වට පස්සේ ආපස්සට කියන දේවල් තියෙනවා. කියන්නේ ඔයා කාට හරි කියනවා උදව්වක් කරපු එකනට thank you කියනවා. ඒ පුද්ගලයා ඔයාට කියන ඒවා තමයි දැන් කියන්න හදන්නේ. thank you කිව්වට පස්සේ කියන ඒවා. නැත්තම් ඔයාට කවුරු හරි thank you කියනවා. ඔයා thank you කිව්වට පස්සේ ඔය බලන් ඉන්න එපා. ආපස්සට තමන් කිව යුතු දේවල් තියෙනවා. දැනට යන ට්‍රෙන්ඩ් එක තමයි සමාජයේ මිනිස්සු ගොඩක් පාවිච්චි කරන වචනේ you are welcome. ඕක මොකද්ද? ස්තුති කරන්න දෙයක් හරි. දේවල් කීපයක් තියෙනවා ලියා ගන්න කමාදදා හරි පොඩියට හරි. you are welcome. it's okay කියන්නේ ඕක මොකද්ද? it's okay. නැත්තම් it's all right. ඕක මොකද්ද? මොනවදනේ? දව් ගණන් ගන්න එපා. it's all right. එහෙමත් නැත්තම් not at all. ඕක මොකක්ද කියනකම තමයි මේකේ තේරුම. මේකත් ගොඩාක් හැඩයි. it's a pleasure. හරිම හැඩයි. thank you කිව්වට පස්සේ ඔයාට පුළුවන් නම් it's a pleasure කියන්න. ඒකේ තේරුම ඔබට උදව් කරන්න ලැබීමත් සතුටක්. හරිම හැඩයි. thank you කිව්වට පස්සේ දැනට යන්නේ you are welcome. ඕක මොකද්ද? it's okay. ඒකමයි. ඕක මොකද්ද? it's all right. not at all. මොනවදනේ? you දව්ද? ලස්සනයි මේක කියන්න පුළුවන් නම්. කෙනෙක් ඔයාට thank you කවම it's a pleasure කිව්වොත් ඒකේ තේරුම ඕක ස්තුති කරන්න දෙයක්ද? ඔයාට උදව් කරන්න ලැබීම සතුටක්. ඒකනේ වැදගත් වෙන්නේ. it's a pleasure. ඔබට උදව් කරන්න ලැබීමත් සතුටක්. it's a pleasure. number 9 when you need to get the help of somebody. ඔයාගේ බයිසිකලේ කැඩිලා ඉන්නව නැත්නම් වාහනේ ස්ටාර්ට් වෙන්නේ පොඩි තල්ලුවක් ඕන. බයිසිකලේ චේන් එක බෙදලා හදා ගන්න දන්නේ නැහැ. චේන් එක දා ගන්න දන්නේ නැහැ. නැත්නම් අර හිටපු ගමන් බල්ලෝ අහුවෙන්නේ නැහැ කියන බයිසිකලේ කොච්චර පැද්දත් පැදෙන්නේ නැහැ. ඒක දැන පැදෙනවා. ආන්නේ වෙලාවට ඔයාට කාගේ හරි උදව්ව ගන්න ඕන. ඔයා අසරණ වෙලා ඉන්න වෙලාවක ඔයාට වෙන කෙනෙක්ගේ උදව්ව ගන්න ඕන. when you want to get the help of someone. ඔයාට වෙන කෙනෙක්ගේ උදව්ව ගන්න ඕන නම් ඔයා අදාළ පුද්ගලයාට excuse කරලා අහන්න ඕන can you help me? ඔයාට පුළුවන් ද මට උදව් වෙන්න? ඕනම් please කියන එක දාන්නත් පුළුවන්. can you help me please? කරුණාකරලා ඔයාට පුළුවන් ද මට උදව් වෙන්න? can you help me please? නැත්නම් can you help me? එතකොට
දැන් හොටෙල් එකක කියලා හිතන්න. දැන් මෙතන වෙලා තියෙන ඔයාගේ බයිසිකලේ කැඩිලා ඔයා මග ඉන්නෝ හැමෝම බල බල යනවා ඔයාට උදව්වට එන්නේ. ඔයා බැරිම තැන අහනෝ can you help me? අනේ මට උදව්වක් දෙන්න පුළුවන්ද? ඔයා එයාගෙන් උදව් ගන්නවා. ඔය හොටෙල් එකකට වගේ ගියාම ඉන්න ඕනේ මුලින්ම රිසෙප්ෂනිස්ට් කියලා කෙනෙක්. රිසෙප්ෂනිස්ට් කියන්නේ පිළිගැනීමේ නිලධාරී හෝ නිලධාරිනිය. ගොඩක් කලාට රූමත් කාන්තාව අවිවාහක කාන්තාව තමයි ඉන්නේ. චොර වෙච්ච ගෑනු උතෙන්ට දාන්නේ. මිනිස්සුන්ට එපා වෙන්න නිසා. ඒක නිසා ඒ අදාළ කාන්තාව ඔතෙන් අහනෝ ඔයා ගියපු ගමන් හොටෙල් එකට can I help you? ඒ ඔයා උදව්ව ඉල්ලන්න කලින් එයා අහනවා මගෙන් මොකද්ද වෙන්න ඕන? can I help you? මගෙන් උදව්වක් එහෙම ඕනද ඔයාට? can I help you? මගෙන් උදව්වක් ඕනද? Number 10. When someone gets ready to leave the country. Someone, SOMEONE. When someone gets ready to leave the country. කවුරු හරි කෙනෙක් රටකින් රටකට යන්න ලෑස්ති වෙනකොට ගුවනින් හෝ නැවකින් ඔයාගේ මාමා බාප්පා ලොකු තාත්තගේ පුතා පුංචි අම්මගේ දූ පිට රට යන්න ලෑස්ති වෙනවා. රට මොකද්ද කියන එක අදාළම නැහැ. නැවකින් හෝ ගුවන් යානයකින් විදේශගත වෙන්න ලෑස්ති වෙනකොට when someone gets ready to leave the country. කවුරු හරි කෙනෙක් රටින් පිට වෙන්න උත්සාහ කරනවා. හොරට නෙවෙයි. රට යනවයි කියන්නේ අපි අන්න ඒක. කවුරු හරි කෙනෙක් රටෙන් පිට වෙන්න හදන වෙලාවට පුංචිගේ දූ මාමගේ පුතා ඔයා සුබ පතන්නේ එක දෙයක් තමයි මේක ෆ්‍රෙන්ච් වර්ඩ් එකක් තාම ඉංග්‍රීසි භාෂාවේ භාවිතා කරනවා. පළවෙනි එක bon voyage. bon voyage කියලා නෙමෙයි සාමාන්‍යයෙන් ප්‍රංශෙන් ශබ්ද කරන විදිහට කියන්නේ bon voyage. bon voyage කියන්නේ සුබ ගමන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් එයාට සුබ පතන්න කෙලින්ම ඉංග්‍රීසි වලින්ම safe journey. safe journey සුබ ගමන්. පිටරට යන කෙනෙකුට මේක නම් ලංකාවේ කොහේ හරි ට්‍රිප් එකක් යන කෙනෙකුටත් කියන්න පුළුවන්. මේක කියන්න පුළුවන් ගුවනින් හෝ නැවකින් යනවා නම් විතරයි. bon voyage. bon voyage සුබ ගමන්. ගුවනින් හෝ ප්ලේන් එකෙන් හෝ නැවෙන් යනවා නම් විතරයි. විදේශගත වෙන එක්කෙනෙකුට විතරයි. මේක විදේශගත වෙන එක්කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔයාගේ යාළුවෙක් නුවරඑළිය යනවායි කියලා ඔයාට කියලා යන්න එනවා. අන්න ඔයා යාළුවට සුබ පතනවා safe journey සුබ ගමන්. ප්‍රවේශමෙන් ගිහිල්ලා වරෙන් safe journey. Next one. 11th one. When you see a very nice scene. When you see ඔයා දකිනවා very nice scene කියන්නේ මරු දසුණක් හැඩ දෙයක් හිතට කාවදින බලාපොරොත්තු නොවූ එහෙත් සතුට උපදවන very nice scene හොඳ දසුණක් දකිනවා. එතකොට වාගේ කටින් පිට වෙනවා wow මට උඩු wow very nice scene එකක් දැක්කම පළවෙනියටම ඔයාලට කියන්න පුළුවන් wow සතුටින් කියන්න ඕන ටිකක් දැනෙන්න කියනවා wow එහෙම නැත්නම් fantastic මාරයි fantastic මාරයි තුන්වෙනි එක විදියට අපිට ඉගෙන ගන්න පුළුවන් wonderful මරු nice scene එකක් දැක්කහම මරු දසුණක් දැක්කහම කියන්න පුළුවන් wow fantastic wonderful. Number 12. A man dying of fatal illness. දරුවා fatal illness කියන එකේ තේරුම ලියා ගන්න මාරාන්තික ලෙඩ රෝගය. fatal illness කියන්නේ මාරාන්තික අසනීපය. fatal illness කියන්නේ මාරාන්තික අසනීපය. A man dying of fatal illness. hospital එකට යනවා මිනිස්සෙක් බලන්න ඒ මිනිස්සයා පණ ඇද ඇද ඉන්නවා. මාරාන්තික රෝගයකින් මැරෙන්න උත්සාහ දරමින් ඉන්නවා. මැරෙනවා. වාගේ කටින් කියවෙන්නේ නෑ wow fantastic තෝ තාපටකින් චුත වෙනවා මාරයි නෑ එම කියන්නේ how sad අනේ පව් how sad අනේ පව් how sad අනේ පව්. Number 13. when you want to when you want to give a blessing. When you want to give a blessing කියන්නේ ඔයාට ආශිර්වාදයක්. ගොඩක් කලාට මේ ආගම ගැනයි මේ කියන්න හදන්නේ. When you want to give a blessing ඔයාට ආශිර්වාදයක් කරන්න ඕන. When you want to give a blessing ඔයාට ආශිර්වාදයක් කරන්න ඕන. ඔබට තෙරුවන් සරණයි. ඔබට තෙරුවන් සරණයි කියලා අපි කියන්න ඕනේ කියලා හිතමුකෝ. May the triple gem
bless you. ආගම් තුනට තුනක් දෙන්නම්. දෙකක් ලිව්වත් ඇති හැබැයි. May the triple gem bless you. ඔබට තෙරුවන් සරණයි. බුද්ධාගමේ කට්ටියට ඔක කියන්න පුළුවන්. May the triple gem bless you. ඔබට තෙරුවන් සරණයි. ක්‍රිස්තියානි සහ මුස්ලිම් සහ අනිකුත් ආගම්වල ඉන්න දෙවියෝනේ. ක්‍රිස්තියානි මුස්ලිම් සහ අනිකුත් ආගම්වල ඉන්න දෙවියෝ. ඒගොල්ලන්ට කියන්න පුළුවන් God bless you. ඔබට දෙවි පිහිටයි. God bless you. ඔබට දෙවි රැකවරණයි. ඔබට දෙවි පිහිටයි. බුද්ධ ආගමේ අය නම් දෙකම ලියා ගන්නද? May the triple gem bless you. ඔබට තෙරුවන් සරණයි. May the triple gem bless you. නිකන් ඔබට දෙවි පිහිටයි කියනවා නම් God bless you. God bless you. Number 14. අපි අන්දා 4 වෙනි එක ඉගෙන ගන්න. මොකක්ද අවස්ථාව මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ කියලා අපි බලමු. Number 14. When someone ඕන්නේ වැදිලා නැත්තම් ලියා ගන්න. When someone fails an exam or loses a game. පුතේ දුවේ අපි කලින් ඉගෙන ගත්තා විභාගයක් පාස් වුණාම ඉන්ටර්විව් එකකින් පාස් වුණාම මැච් එකක් දිනුවාම අපි congratulations කියනෝනේ. දැන් මෙතන වෙන්නේ ඒකේ අනිත් පැත්ත. When someone fails an exam or loses a game. කවුරු හරි කෙනෙක් විභාගයේ අසමත් වෙනවා. O level fail වෙනවා. A level fail වෙනවා. මැච් එකක් පරදිනවා. එතකොට when someone fails an exam or loses a game. මැච් එකක් පෙරදුනහම තරඟයක් පෙරදුනහම එහෙම නැත්නම් විභාගයක් අසමත් වුනහමත් කියන දෙයක් තියෙනවා. පිටට එහෙම පොඩි තට්ටක් දාලා bad luck මොනවා කරන්නද අවාසනාව ඊළඟ පාර උත්සාහ කර bad luck අවාසනාව කියන එකයි තේරුම bad luck. Number 15. On the Vesak Poy Day. දරුවෝ මතක තියාගන්න පොය 12ට ආශිර්වාද 12යි. මම වෙසක් එකයි පොසොන් එකයි තුනක් ගණන්නම්. ඊට පස්සේ හරි ලේසි. On the Vesak Poy Day. වෙසක් පොහෝ දින දිනුසේ කළව බුද්ධ දිවාකර යානෝ නෙවෙයි. වෙසක් පොය දවසට කෙනෙකුට සුබ පතන්නේ හරි ලේසි. Happy වෙසක්. වෙසක් කියනකොට සමහරු වීත් ලියනවා සමහරු Wත් ලියනවා. Happy වෙසක්. සුබ වෙසක්. පොසොන් එකට නම් Happy පොසොන්. ඇසල happy ඇසල. අප්‍රේල් මාස තියෙන පොය බක්. Happy බක්. Happy බක්. Happy වෙසක්. සුබ වෙසඟක් වේවා කියන එකයි තේරුම. Number 16. When someone gets married. කවුරු හරි කෙනෙක් විවාහ වෙනවා. When someone gets married. කවුරු හරි කෙනෙක් විවාහ වෙනවා. කපල් එක ළඟට ගිහිල්ලා ඔයාට නිකන් congratulations කියන්නත් පුළුවන්. මේ අවස්ථා කීපයක් තියෙනවා. congratulations ඔක්කොම ලියලා තියාගන්න එකකට හුරු වෙන්න. congratulations සුබ පැතුම්. congratulations සුබ පැතුම්. එහෙම නැත්නම් wish you all the very best. ඔබට ජයෙන් ජය වේවා. ඔබට කිව්වම මේ දෙන්නටම අයිති. Wish you all the very best. ඔබලාට ජයෙන් ජය වේවා. Congratulations සුබ පැතුම්. මේ වෙඩින් කපල් එකකට විවාහ වෙච්ච ජෝඩුවකට සුබ පතන්නේ. Congratulations සුබ පැතුම්. Wish you all the very best. ඔබට ජයෙන් ජය වේවා. එහෙමත් නැත්නම් මේක හරියම හැඩයි. ඔය සල්ලි හැම දෙනවා නම් envelope එකේ ලියුම් කවරේ ලියලා දෙන්න පුළුවන්. මම නම් ලියලා දෙන්නේ මේක. Wish you both a happy wedded life. Wish you both a happy wedded life. ඔබ දෙපළට ප්‍රීතිමත් විවාහ දිවියක් වේවා. හරිම හැඩයි. තෑග්ගක් දෙනවා නම් තෑග්ග ලියලා දෙන්නත් පුළුවන්. Wish you both a happy wedded life. Wish you both a happy wedded life. ඔබ දෙපළට ප්‍රීතිමත් විවාහ දිවියක් වේවා. Wish you both a happy wedded life. ඔබ දෙපළට ප්‍රීතිමත් විවාහ දිවියක් වේවා. Wish you both a happy wedded life. ඔබ දෙපළට ප්‍රීතිමත් විවාහ දිවියක් වේවා. වෙඩින් එකක් දවසට කපල් එකට විශ් කරන්නේ දෙන්නගේම අත් දෙක මෙහෙම එකට එකතු කරලා ඔයාගේ අතේ ඒ අත් දෙක උඩින් තියවනම් ඇති. Wish you both a happy wedded life. Number 17.
when someone says you I am sorry. ඔයාගෙන් කවුරු හරි කෙනෙක්ගෙන් වැරද්දක් වෙලා එයා ඔයාට I am sorry කියනවා. When someone says you I am sorry. කවුරු හරි කෙනෙක් ඔයාට මට සමා වෙන්න මට කනගාටුයි කියලා කියනවා. ඒ කියන්නේ එයා ඔයාගේ පෑන එයාගේ අතින් බිම වැටුනහම එයා ඔයාට කියනවා I am sorry කියලා. කවුරු හරි කෙනෙක් I am sorry කියලා ඔයාට කිව්වොත් ඒ වෙලාවටත් ඔයාට කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි it's okay. හරි. it's all right නැත්නම් it's okay. ඕක මොකද්ද? it's okay. හරි මොකද්ද බෑනනේ ඉතින් ගණන් ගන්න. Number 18. A parrot in a cage. පුතේ මෙතන parrot විතරක් ගත්තට ওই කූඩු කරලා ඉන්න ඕනම සතෙක් ගැන වාගේ හිතේ අනුකම්පාවක්, කරුණාවක්, දයාවක්, ස්නේහයක්, දුකක් ඇති වුණොත් කියන දේ. A parrot in a cage. කූඩු කරලා ඉන්න ගිරවෙක් දැක්කොත්. ගිරවෙක් බැරනම් සැලලිනියෙක්, මයිනෙක්, මොකෙක් හරි කොටියෙක්, ඌරෙක්, වල්ලූරෙක්, හිපෝ කෙනෙක් ඕන එකෙක්. ඔයාට හිතෙනවා නම් මූ හිර වෙලා ඉන්නව පව් කියලා a parrot in a cage. කූඩු කරලා ඉන්න ගිරවෙක් සතෙක් දැක්කොත් අසරණයක් හිතේ දුකක් ඇති වුණොත් how sad. අර කලින් කිව්වේ ලෙඩෙක් මාරාන්තික ලෙඩකින් මැරෙනකොට how sad අනේ පව්. how sad අනේ පව්. when you agree with someone or something. agree කියන්නේ දරුවා එකඟ වෙනවා. when you agree with someone or something. ඔයා කවුරු හරි කෙනෙක් එක්ක හරි මොනවා හරි දෙයක් එක්ක හරි එකඟ වෙනවා. when you agree with someone or something. ඔබ යමෙකු හෝ යමක් සමග එකඟ වූ විට. when you agree with someone or something. ඔබ යමෙකු හෝ යමෙක් සමග නැත්නම් ඔබ යමෙකු හෝ යමක් සමග ඔයා කවුරු හරි කෙනෙක් එක්ක හරි මොනවා හරි දෙයක් එක්ක හරි එකඟ වෙනවා. කවුරු හරි ඔයාට යෝජනාවක් කරනවා. ඔයා ඒකට එකඟයි නම් කියන දේ. okay. I agree. හරි මං එකඟයි. ඔච්චරයි. okay. I agree. හරි මං එකඟයි. okay. I agree. හරි මං එකඟයි. last one. when you go to sleep at night. when you go to sleep at night කියන්නේ ඔයා රැට නිදා ගන්න යනකොට කරන දේ නෙවෙයි. අහල පහල ඔයා දැන් නිදා ගන්න යන කට්ටියත් එක්ක කතා කරගෙන ඉඳලා අම්මා තාත්තා අයියා අක්කා නංගි මල්ලි ආච්චි සීයා බල්ලා පූසා ওই කට්ටියත් එක්ක කතා කරගෙන ඉඳලා ඔයා නිදා ගන්න යනවා. නිදා ගන්න යනකොට ඔයා එයාලට කියලා යන දේ. සරලවම කිව්වොත් good night නේ. සුබ රාත්‍රියක්. good night. සුබ රාත්‍රියක්. ඔයිට වඩා පොඩ්ඩක් එහාට ගියොත් sweet dreams. සුබ සිහින පමණක් දකීවා. sweet dreams. ඔය දෙකම ලියා ගන්න. ඕනනම් අපිට කියනකොට කියන්න පුළුවන් good night and sweet dreams. good night and sweet dreams. සුබ රාත්‍රියක් යහපත් සිහින පමණක් පෙනේවා භයංකර ඇඳෙන් වැටෙන සයිස් හීන පේන්න එපා. සුරංගනාවන් සුරංගනාවියන් ඇවිල්ලා ඔයා උස්සගෙන යනවා වටේ ඉන්නවා. ඒ වගේ සුබ සිහින පමණක්ම පෙනේවා කියලා කියන්නේ sweet dreams. good night විතරක් ඇති. good night කියන්නේ සුබ රාත්‍රියක් වේවා. එහෙම නැත්නම් sweet dreams සුබ සිහින පමණක්ම පෙනේවා. ඕන්නම් දෙකම එකට කියන්න good night and sweet dreams. සුබ රාත්‍රියක් මෙන්ම සුබ සිහින පමණක්ම පෙනේවා. that is the end of the complete lesson unit 2 and 3 part 4. no more parts for this unit 3 or 2. we unit 2 එකට හෝ unit 3 එකට තවත් කොටස් නැහැ. we have discussed so far part 1, part 2, part 3 and this is the final part 4. එතකොට පුතේ අපි unit 2 එකයි unit 3 එකයි ටියුට් එක ගොඩාක් දිගයි පිටි 23ක් පුරා තිබුණ දෙවන්ත ටියුට් එකක්. අතරමඟදී වැඩ හිර වුණයි කියලා මම නැවැත්වෙන්නේ නැහැ. සියලු වැඩ සියල්ල දැනෙන්නම කරා. හොඳට බලන්න, නැවත බලන්න, අහන්න, තේරෙන්නේ නැති දැන් නැවත නැවත බලලා ඉගෙන ගන්න, කනින් අහන්න, එහෙන් දකින්න, අවශ්‍යම දේ ලියන්න, බැරි ඒවා නැවත නැවත ලියලා හුරු වෙන්න. එතකොට ඔයාලට පොඩ්ඩක්වත් වරදින්නේ නැහැ. Again, I tell you this is the end of unit 3 and hope to meet you from unit 4.